ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් විකාශය සමගයි. මම ප්‍රමිත මහානාම. මම රෝෂිනී විජේසූරිය. මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. අර්ථ සාධක මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීමට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි. යාපනයේ උපවාසයක් අතරතුර නොසන්සුන්තාවක්. කොළඹ සමාජ ශාලාවක් ආසන්නයේ ගැටුමකින් තරුණයෙක් මරුට. මධ්‍යම රුසියාවට උල්කාපාත වර්ෂාවක් 400කට තුවාල. අද අලුයම කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් ආසන්නයේ සිදු ගැටුමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ගැටුම හටගෙන තිබෙන්නේ කොළඹ බාන්ස් ප්‍රදේශයේ තරුණ පිරිසක් හා මාලිගාවත ප්‍රදේශයේ තරුණයන් පිරිසක් අතර සමාජ ශාලාවක් තුළ ඇති වූ බහින් බස් වීමකින් පසුවයි. ආදරවන්තයින්ගේ දිනය නිමිත්තෙන් ඊයේ තුන්මුල්ලේ පිහිටි මෙම සමාජ ශාලාවේ විශේෂ ප්‍රසංගයක් පවත්වා තිබෙනවා. ඒ සඳහා විශේෂ ලොතරැයක්ද නිකුත් කර තිබුණා. ඊට සහභාගී වීම සඳහා වෙනත් දිනවලට වඩා වැඩි පිරිසක් මෙහි පැමිණ සිටියා. සමාජ ශාලාවේ කළමනාකරු පැවසුවේ තරුණ පිරිස් නර්තනයේ යෙදී සිටින අතරතුර කණ්ඩායම් දෙකක් අතර බහින් බස් වීමක් ඇති වූ බවයි. ඔවුන් මාලිගාවත්තේ හා බාන්ස් ප්‍රදේශයේ තරුණ පිරිස් බවද ඔහු හඳුනාගෙන තිබෙනවා. මේ දෙකොල්ලම අපේ කස්ටමර්ස්ලා අපේ ආයතනයට එනවා. ඇවිල්ලා ඉතින් වෙනවා පොඩි ඇතුළේදී ඔය ඩාන්ස් එම්ප්ලොයි එකේ පොඩි බයින් බස් වීමක් වෙලා ඉතින් අපේ එක සෙට් එකක් එහෙම ඒ කට්ටිය ඉතින් එළියට දැම්මා. ඊළඟ ගිහිලා පැය දෙකමාරට පස්සේ තමයි මේ අනිත් කට්ටිය ගියේ. පළවෙනි සෙට් එකේ හිටියා 4ක් විතර. ඊළඟ සෙට් එකේ මම හිතන්නේ 5ක් නැත්තම් 6ක් ඉන්න ඇති. ගියාට ඒ කට්ටිය ගිහිලා නැහැ. මගේ රැඳිලා ඉන්නවා කියන එක අපි දැනගත්තෙත් මෙහෙම ප්‍රශ්න එකක් දැනගත්තෙත් පොලිසිය ඇවිල්ලා කිව්වන් පස්සේ. ඒ අනුව එක් පිරිසක් පාන්දර 1:30ට හා අනෙක් කණ්ඩායම අලුයම 3ට පමණ ඉවත් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී නැවතත් අදාළ කණ්ඩායම් දෙක අතර ගැටුමක් සිදුව ඇති බවයි. උදේ පාන්දර 5:10 විතර අපිට පණිවිඩයක් ආවා මෙව රණ්ඩුවක් කියලා තුම්මුලන්දේ. අපිට ඒගොල්ලොත් එක්ක ආපු යාළුවෝ තමයි එලා කිව්වේ එම වුණා කියලා. අපිට අග්ගාල ඇක්ෂන් වලට ගෙනිච්චා. ඇක්ෂන් වලට ගෙනිච්ච ගමන් කිව්වා නැති වෙලා කියලා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොළඹ බාන්ස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ජේ කුමාර් සුරේන්ද්‍රන් නැමැති තරුණයෙක්. ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි. ගෙදරින් අටට ගියා. මට කියලා ගියේ මං ගිහිල්ලා එන්නම් අම්මේ. ඉතින් ඒකට පස්සේ ආවේ නෑ. 12ට විතර මං කෝල් කරා. ඒ පුතේ තාමත් ආවේ නැත්තේ. කෑමවත් කන්න ඇවිල්ලා මම මොකද කියලා. නෑ අම්මේ පැය භාගයෙන් මං එනවා. කෑම ඔක්කොම මේසෙ තියලා අම්මා නිදා ගන්න කියලා. එයා එක මිටිය යාළුවෙක් ඇවිල්ලා තමයි කිව්වේ මේ සුරෙන් බිම වැටිලා තිනවා. උඟක් ලේ ගිහලා වගේ තිනවා. කවුරු හරි එන්න ගෙදරින් කියලා. එතකොට මල්ලි කිව්වා එන මං එන්න බලමු කියලා. ඉතින් මල්ලි ඒ ගිහලා උසනකොට මේ ඇතනම නැති වෙලා කිව්වා. ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. පොලිසිය පැවසුවේ සමාජ ශාලාවෙන් නිකුත් කළ ලොතරැයිපත් හරහා සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කරන බවයි. විමර්ශන කටයුතු අවසන් වන තෙක් සමාජ ශාලාව වසා දැමීමට පොලිසිය පියවර ගත්තා. අද උදැසන මධ්‍යම රුසියාවේ යූරල් කඳු ප්‍රදේශයට පතිත වූ උල්කා වර්ෂාවක් හේතුවෙන් 400කට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙම උල්කා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත 2012 DA14 නැමැති ග්‍රාහකයේ කොටස් බවට සැක කළද එය මෙතෙක් තහවුරු වී නැහැ. උල්කා වර්ෂාවෙන් ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා. දවසේ පුවත මධ්‍යම රුසියාවේ චෙල්ලෙබින්ස්ක් නගරාශ්‍රිත ප්‍රදේශයට මෙම උල්කාපාත වර්ෂාව පතිත වුණා. මෙම නගරය මොස්කව් නුවරට කිලෝමීටර් 1500ක් නැගෙනහිරින් පිහිටා තිබෙනවා. රුසියානු තාරකා විද්‍යාඥයින් පවසන්නේ වායුගෝලයට ඇතුළු වූ උල්කා කොටස් දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් දැවී ගොස් අවසානයේ කුඩා කොටස් වශයෙන් පොළවට පතිත වී ඇති බවයි. එසේම මෙම උල්කාපාත පතිත වන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි කම්පනයක්ද ඇති වුණා. එමගින් ඇතැම් ගොඩනැගිලිවල වීදුරු දුරජනෙල් බිඳී ගිය අතර බොහෝ දෙනා තුවාල ලබා ඇත්තේ ඒවා වැදීමෙන්. Может быть, подтянуть получится. Так, еще заряжай. උල්කා වර්ෂාව පතිත වූ චෙල්ලෙබින්ස්ක් නගරය කර්මාන්ත ශාලා රැසක් න්‍යෂ්ටික බලාගාරයක් මෙන්ම න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩාවකින්ද සමන්විත වන්නක්. කෙසේ වෙතත් ඒවාට මෙමගින් හානි සිදුව නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. ග්‍රාහක කොටස් සහ උල්කා වර්ෂා හේතුවෙන් මෑත කාලයේ වාර්තා වූ දැඩිම හානිය ලෙස මෙය සැලකෙනවා. අමරිකාවේ ඇරිසෝනාවට ග්‍රාහකයක් පතිත වීමෙන් මෙම ආවාටය නිර්මාණය වූ අයයි සැලකෙන්නේ මීට වසර 50000කට පෙරයි. 1908 වසරේ සයිබීරියාවට ඇදවැටුණු උල්කාවක් හේතුවෙන් වර්ග කිලෝමීටර 2000ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වුණා.
මේ අතර 2012 DA14 නැමැති ග්‍රාහකය ශ්‍රී ලංකා වේලාවෙන් හෙටාලියම 1ට පමණ පෘථිවියට ආසන්නතම දුරකින් ගමන් කරනවා. ආසන්නතම අවස්ථාවේදී මෙම ග්‍රාහකය පෘථිවියට සතපුම් 17000ක් දක්වා සමීපයට පැමිණීමට නියමිතයි. එසේම එය පෘථිවිය වටා ස්ථානගත කර ඇති චන්ද්‍රිකා කක්ෂයට සතපුම් 5000ක් තරම් ආසන්නයට පැමිණීමද විශේෂත්වයක්. තත්පරයට කිලෝමීටර 7.8ක වේගයෙන් ගමන් කරන මෙම ග්‍රාහකය නැගෙනහිර යුරෝපයට සහ ඕස්ට්‍රේලියාවට පැහැදිලිව දර්ශනය වනු ඇති බවයි තාරකා විද්‍යාඥයින් පවසන්නේ. මෙවැනි ග්‍රාහක හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ඇති විය හැකිද? ගොඩක් අය බය ඉන්නවා මේ 2012 DA14 කියන ග්‍රාහකයා අපිට බලපායිද කියලා ශ්‍රී ලංකාව වාසීන් වෙන අපට. එවැනි දෙයක් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. මොකද මේක ආසන්නයෙන් යන්නේ පොළොවට. කිලෝමීටර් 27000ක් කියන්නේ සෑහෙන දුරක්. ඉතින් ආසන්න නැහැ. නමුත් අභ්‍යවකාශයේ ඉහළ ආසේ කක්ෂගත කරලා තියෙන චන්ද්‍රිකාවලට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් බොහෝ දුරට මම හිතන්නේ 150ක වගේ මේකක් තියෙන්නේ. ඒ ඉහළ ආසේ දැන් 10-15000ක්ම චන්ද්‍රිකා කක්ෂගත කරලා තියෙන පොළොව වටේ. ඒවට අනුතුලක් වෙන්න නම් බොහෝ දුරට ඉඩ තියෙනවා. දවසේ පුවත වසර 16කට පසු තැපැල් සේවයට 1080 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. ඔවුන්ට පත්වීම් ලිපි ලබා දීම අද සිදුවේ අරලියගහ මන්දිරයේදී. තැපැල් සේවයට අලුතින් බඳවා ගන්නා ලද තැපැල් සේවා නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අපේ අගමැතිතුමා තැපැල් මම හිතන්නේ උප ස්ථානාධිපතිවරයෙක්. ඒක යුගයේ එතන ඉඳලා තමයි පැන්නේ දේශපාලනයන්නේ. මේක සුවිශේෂ රාජ්‍ය සේවයක් බවට අදපත් වෙනවා. ඔබ ඇතුළු නොවේ සේවය. වටිනාකම, අදගත්කම අවබෝධ කරගෙන මේ සේවයට ගරු කරන්න. කම්පියුටර් ඥානය තිබුණේ නැත්නම් ඔබට මේ සේවයට අද ඇතුළු කරගන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අද අලුතෙන් අපි අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වෙන්න ඕන. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා විශාල මේ රාජ්‍ය සේවය අද ලක්ෂ 14කට ගිට්ටුයි. 20 වෙනිදා වෙනකොට පඩි ගෙවන්න ඕන, 10 වෙනිදා වෙනකොට ඇඩ්වාන්ස් හොයන්න ඕන. එහෙම කරනකොට අනිත් පැත්තෙන් පාර හදන්න ඕන. පාර දැන් ඉල්ලන්නේ කාපට්, එදා නම් ඉල්ලුවේ පස් දාන්න. ඒකින්ද මහා භාණ්ඩාගාරයට විශාල කාර්යභාරයක් කරන්න සිදු වෙලා තියෙනවා ඔබ වෙනුවෙන්. උතුරේ ආරක්ෂාවට බලපෑමක් නොවන පරිදි එම ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට රජය කටයුතු කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද යාපනයේ තිලිප්පලේ ප්‍රදේශයේ පැවති උපවාසයකට සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. යාපනයේ වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම සේවා වසම් 24000කට ආයත් වැසියන් 30000කට පමණ සිය ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් අද යාපනයේ තිලිප්පලේ දුර්ගා කෝවිල් පරිශ්‍රයේදී උපවාසයක් පැවැත්වුණා. එය සංවිධානය කර තිබුණේ යාපනයේ නැවත පදිංචි වූවන්ගේ සංගමය විසින්. මේ සඳහා දෙමළ ජාතික සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියා. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපවාසය සඳහා එක්වුණේ ඒ අතරතුරදී. එදත් ජයාජයවර්ධන ජනාධිපතිතුමත් ප්‍රේමදාස ජනාධිපතිතුමත් කිව්වා යුද්ධයෙන් පස්සේ අපි මේ ඉඩම් ආපහු දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් යුද්ධය ඉවරයි. දැන් මේ ඉඩම් ආපහු දෙන්න තියෙනවා. මේ පලාලි ගුවන් තොටුපළේ ආරක්ෂාව කියලා ඉඩම් අයිති සියලු දෙනාගේම ඉඩම් අහිමි කරන්න බෑ. ඉඩම් ආපහු දෙනවා කියලා පලාලි ගුවන් තොටුපළ ආරක්ෂාව නැති කරන්නත් බෑ. පලාලි ගුවන් තොටුපළ ආරක්ෂා කළා ඉඩම් දෙන්න පුළුවන්. ඉතින් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් එකතු අරගෙන ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කරන්න නම් මේ පලාලි ඉඩම් ප්‍රශ්න අපි විසඳන්න ඕනේ. මේක විසඳන්න පුළුවන්. ඒක විසඳනවා. මේ ඉඩම් ආපහු ලබලා දෙනවා කියලා මම කියන්න කැමතියි. විපක්ෂ නායකවරයා උපවාසයේ පැවති ස්ථානයෙන් පිටත් යාමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්තිරන් මහතා. අපි උදේ ඉඳලා මේ උපවාස කරගෙන හිටියා. විපක්ෂ නායකතුමාත් ඇවිල්ලා ඒකට සහභාගී වුණා. එතුමා ඉවත් වුණාට පස්සේ ඒ වෙලාවෙම මිලිටරි ඉන්ටෙලිජන්ස් අය කීප දෙනෙක් ඇවිල්ලා ඒ දැමලෙන් කතා කරලා ඒ හිටපු මිනිස්සුන්ට පාර දීලා දෙනවා. හුඟක් මිනිස්සු හිටපු නිසා ඒගොල්ලන්ට මොනවද කරන්න බැරි වෙලා ඒ වාඩි වෙලා හිටපු මිනිස්සු මිලිටරි ඉන්ටෙලිජන්ස් අයටත් පාර දුන්න පටන් ගත්තට පස්සේ ඒ හිටිය ආමි හමුදා අය තමන්ගේ ගෝලයන් ගුටි ගන්න බව දැනගෙන ඒගොල්ලන්ට ආරක්ෂක දීලා ඒගොල්ලන්ව එතනින් ඉවත් කරලා එළියට අරන් ගිහලා තියෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන් අප යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය චෝදනාවක් බවයි.
යාපනයේ තෙලිප්පලේ ප්‍රදේශයේ පැවති විරෝධතාවයට ශ්‍රී ලංකා යුද හමුදාවෙන් හෝ වෙනත් ආරක්ෂක අංශයකින් කිසිසේත්ම බාධා පැමිණීමට කටයුතු කොට නැහැ. එම චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. නමුත් අද දින එක්තරා දේශපාලන කණ්ඩායමක පිරිසක් විසින් තවත් තරුණයන් දෙදෙනෙකුට තෙලිප්පලේ හමුදා කඳවුර ඉදිරිපිටදී පහර එල්ල කරන අවස්ථාවේදී එය වැළැක්වීමට ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් කටයුතු කොට තිබෙනවා. එය යුද හමුදා කඳවුරක් ඉදිරිපිට දෙපිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවීම ඉඩ නොදිය හැකි නිසා සිදු කළ දෙයක් මිස පැවති විරෝධතාවයට අතපෙවීමක් නෙමෙයි. මේ චෝදනාව අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. මානුෂීය මෙහෙයුමේදී යුද හමුදාව විසින් සිවිල් වැසියන් සිටින ප්‍රදේශවලට කාලතුවක්කු ප්‍රහාර එල්ල නොකළ බව තහවුරු වී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාවේ මේ බව සඳහන් වන බවයි. මානුෂික මෙහෙයුමේදී සිවිල් බැසියන් සිටින ප්‍රදේශවලට යුද හමුදාව කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නිර්දේශ කර තිබුණා. ඒ බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විකාශය කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින්. ඒ අනුව මෙම පරීක්ෂණ සිදු වූයේ මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව මේ සම්බන්ධයෙන් වන සාක්ෂි විමසීම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් මඩුල්ලක් හමුවේ සිදු කෙරුණා. Channel 4 වීඩියෝ පට මගින් එල්ල කොට ඇති චෝදනා LLRC වාර්තාවේද සඳහන් වූ එම චෝදනා පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද මූලික පරීක්ෂණ උසාවියෙහි වාර්තාව අද උදෑසන මූලික පරීක්ෂණ උසාවියේ සභාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ඩි සිල්වා විසින් යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ජගත් ජයසූරිය හට බාර දෙනු ලැබුවා. සියලුම මෙහෙයුම්වලදී වෙඩිමුක්ත කලාප පිළිබඳ උසස් මුලස්ථානවලින් දුන් අණ පිළිපැදි බවට මෙම වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා. ඊට අමතරව ත්‍රස්තවාදීන් විසින් යුද්ධමුක්ත කලාපවල සිට ප්‍රහාර එල්ල කළද ඊට ප්‍රතිප්‍රහාර එල්ල නොකළ බවත් මෙම වාර්තාවේ සඳහන්. නුපුහුණු LTT කාලතුවක්කුකරුවන් සහ නීති විරෝධී ලෙස ලබාගත් ප්‍රමිතියෙන් තොර කාලතුවක්කු හේතුවෙන් සිවිල් ජනයා මියගොස් ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා දේශපාලනය අතහැර වෙනත් රැකියාවක් සොයාගත යුතු කාලයේ එළඹ ඇති බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු වශයෙන්. මට පේනවා අද ලංකාවේ අලුත් නිකායක් ඇති වෙලා තියෙනවා. තලිබාන් නිකායේ ස්වාමින් වහන්සේලායි කියලා. තලිබාන් අන්තවාදය මොකද්ද? ජිහාදය මොකද්ද? අල් කයිදා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැති මේ වගේ තකතිරුවන් විවස්ථාදායකයට එවන මිනිස්සුන්ට තලන්න ඕන. මුස්ලිම් විරෝධී පෝස්ටර් ව්‍යාපාර අද රට පුරාම ප්‍රදර්ශනය කරනවා. බොදුබල සේනා කියන මේ අන්තවාදී සංවිධානයටත් මුදල් ලබා දෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිණුමෙන්. අපි අභියෝගයක් කරනවා. 7-5 මේ ආණ්ඩුවෙන් හරි විපක්ෂයේ කල්ලි කණ්ඩායමකින් හරි ආරක්ෂක අමාත්‍යාංශයෙන් හරි මොනම ආකාරයකින්වත් අපි ලබාගෙන තියෙනවා නම් අපි ලෑස්ති හෙට බොදුබල සේනා සංවිධානයේ විසිරුවලා මේ ක්‍රියාකාරකම් නවත්තන්න. මංගලල වගේ මඩපත්තර ගහගෙන කැලෑපත්තර ගහගෙන කසේරුකාවක් නැති කටයුතු බොදුබල සේනා සංවිධානයේ ඇත්තේ නැහැ. මේ ආණ්ඩුවට උමනා වෙලා තියෙනවා මේ රටේ සිංහල මුස්ලිම් කෝලහල ඇති කරන්න. මේ වගේ සිද්ධීන් දිගින් දිගටම වුණොත් ලෝකේ පුරාම ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනාවකට විශාල අනතුරක් වෙන්න පුළුවන්. මම කියනවා ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපයි කියලා. තමන්ගේ නොහැකියාවන් මත 400ක් එකතු කළා විපක්ෂයක් හැටියට උද්ඝෝෂණයක් කරන්න බැරි මේ නරුමයෝ බොදුබල සේනාවේ නැගිටීම ගැන මේ බෞද්ධ ප්‍රබෝධය ගැන විවිධ චෝදනා කරනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධ අපි බහුතරයක් වෙන එක ඇත්ත. නමුත් බහුතරය වුණ පළියට මුළු රටම අපිට විතරක් අයිති කියන්න බෑ. දේශපාලනයේ කොලා ඇති කොහේ හරි කාන්තා නේවාසිකාගාරයක මුරකාර තනතුරක් හොයාගන්න කියලා තමයි අපිට මංගල උන්නහේට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ලොකුගේ ගේ කොයි වගේද? ඒ ගැන දැනගනිමු. රටවට කර බැන්දත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්.
මේ රටේ ඉන්නේ රටට ආදරය කරන අයයි රටට ආදරය නොකරන අයයි. ආදරය නොකරන අය සංඝානගත වුණාට රටට ආදරය කරන අය වැඩි නිසා එයට මොනවත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ වැඩපිළිවෙල දියත් කිරීමේ අවසාන අරමුණ වෙන්නේ ජනතා හිතවාදී ආණ්ඩුවක් ගොඩනැගීම. කලබලවන්ට අවශ්‍ය වන්නේ නැහැ. විපක්ෂයේ පොදු හවුල ඉතා කෙටි කාලයකට පමණක් සීමා වෙන එකක්. ඒ හිත රිදව ගන්න සහ බය වෙන කට්ටිය. මොකද විපක්ෂයේ ඒකාබද්ධ වෙනවට බය කට්ටිය මේක විවේචනය කරනවා. LTT සංවිධානය සමග නිරෝධයෙන් ඉන්න සමහර සංවිධානත් එක්ක ආණ්ඩු පිටවන්න මේ රටේ ජනතාව බලය දෙන්නේ නැහැ. නිර්මල ඇමතිතුමා ටිකක් අපටත් ඉහළින් වගේ තමයි ඉන්නේ. අපි කැබිනට් උනාට මොකද රජවාසල ඉන්න ඇත්තෝනේ. දැන් වාහන පටවගෙන නැව් කොළඹ වරායේ පෙනි නවත්තන්න නැතුව යන හම්බන්තොට. අර ලොකු ට්‍රක් අරන් ගිහිල්ලා ට්‍රක් එකේ වාහන 4ක් විතර පටවගෙන ආයි රත්නපුරා පාර හරහා කොළඹ ගිහින්. මූද දිගේ හම්බන්තොට ගිහිල්ලා මහා පාර දිගේ ආයි කොළඹ එනවා. හැමදාම ජනතා යුක්ති පෙරමුණේ ලේකම්තුමාට වරදිනවා. එතුමා දන්නේ නැහැ එන හැම නැවක්ම හම්බන්තොට හරහා තමයි කොළඹට එන්නේ. ඔක්කොම හම්බන්තොට හරහා එන්නේ නැහැ. කෙලින්ම කොළඹට එන ඒවත් තියෙනවා. ඇමතිතුමාට කියන්නේ මේ රඟපාන්නේ නැතුව අඩුම තරමේ ලෝකසිතියේ තියෙන වරායවල් තියෙන තැනවත් බලා ගන්න කියලා ඉස්සර වෙලා. මේ මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙනුවෙන්ම රුපියල් මිලියන 6.5ක් වගේ මුදලක් තමයි නිවාස සංවර්ධනයේ වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වියදම් කළේ. අපේ ගමේ කෙනෙකුට නිවාසයක් දෙන්නේ ගියක් හදා ගන්න මොනවාද රුපියල් 25000. එමතිය මාසෙකට ගෙවල් කුලිය ලක්ෂය. අර ලොකුගේ කියන්නේ ලොකුගේ ලොකුගේට කුලියට දීලා ඒගේ ලොකුගේ. මොකද වෙන්නේ? ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් වැරදි ලෙස ආයෝජනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. ඒ පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම අද සලකා බැලුනේ අගවිනිසුරු මොහන් පීරිස් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ. පෙත්සම නිෂ්ප්‍රභ කරමින් මෙම මඩුල්ල පැවසුවේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම පිළිබඳ නිරතුරුවම සමාජිකයින් දැනුවත් කළ යුතු බවයි. ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා. තීන්දුවෙන් අනතුරු අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහතා පහුගිය කාලේ පුරාවට ඊටාම වංචනික ලෙස රුපියල් කෝටි 1500ක් 2000කට වැඩි මුදලක් ඊටාම කෙටි කාලයක් තුල අහිමි කරපු කොටස් වෙළඳපොළ ගනුදෙනු වලට මැදිහත් වෙච්ච සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඉදිරියට රැක ගැනීම වෙනුවෙන් ආයෝජන ප්‍රතිපත්ති එළියට ආවට පස්සේ උත්සන්නත ව්‍යාපාරය හැටියට අපි දන්නවා මේ කරන්න යන ආයෝජනයේ සුරක්ෂිතතාවය කුමක්ද කියන සම්බන්ධයෙන් ඒ වගේම මෙරටේ වැඩ කරන ජනතාව හැටියට අපි සතුටු වෙනවා. ඒ තීරණය නිසා අපිට ඉස්සරහට හොරෙන් කරපු ගනුදෙනු එකක්වත් ඊට පස්සේ කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ අධිකරණ දීපු තීරණය අපි ජයග්‍රහණයක් ලෙස අපි සලකනවා. හලාවත නගර සීමාව තුළ අද දිනේදී මහජනතාවට පීඩා වන අයුරින් විරෝධතා හෝ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් හලාවත දිසා අධිකරණයේ නියෝගයක් නිකුත් කළා. ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් පැවති උද්ඝෝෂණයක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇන්ටනි ප්‍රනාන්දු නැමැති දීවරයා මියගොස් අදට වසරක් පිරීම නිමිත්තෙන් ප්‍රදේශවාසීන් අද හලාවත නගරයේ විරෝධතාව පැවැත්වීමට සූදානමින් සිටියා. කෙසේ වුවත් විරෝධතාකරුවන් අවසානයේදී අධිකරණයේ නියෝගය කඩ නොකර හලාවත නගර සීමාවෙන් පිටතට ගොස් සිය විරෝධය දියත් කළා. ඇන්ටනි ප්‍රනාන්දු මහතා සීකරමින් වයිඹ බටහිර මුහුදු තීරයේ දීවර ගම්මාන අද ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා. ගම්මාන රැසක දීවරින් දීවර කටයුතු වලින් ඉවත්ව ඊට සහාය පළ කළ අතර හලාවත පිහිටි ප්‍රධානම මාළු වෙළඳපොළද අද දිනේ වසා තැබුණා. ඔහු ජීවත්ව සිටි හලාවත වැල්ල ප්‍රදේශයේ කළුකොඩි ඔසවා තිබුණේ විරෝධය පළ කිරීම සඳහායි. හලාවත නගරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ විරෝධතාව හේතුවෙන් මහජන සාමය කඩවීමට ඉඩ ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා. කරුණු සලකා බැලූ හලාවත අතිරේක දිසා විනිසුරු ඩී.එම්.ජේ දිසානායක මහතා අද දිනේ තුල හලාවත නගර සීමාව තුල විරෝධතා හෝ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කළා. පසුව විරෝධතාකරුවන් හලාවත නගර සීමාවෙන් පිටතදී විරෝධය පළ කිරීම සඳහා සූදානම් වුවද පොලිසිය ඊටත් බාධා කළා. විරෝධතාකරුවන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් පසෙක සිට සාමකාමී විරෝධතාවක නිරත වුණා. අපට ඕන ඇන්ටනිලට
අද පසුරු 5ට වැල්ල ප්‍රදේශවාසීන් ජීවිතක්ෂයට පත් ඇන්ටනි ප්‍රනාන්දු මහතාට ආශිර්වාද කරමින් හලාවත එගොඩවැල්ල ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී විශේෂ පූජාවක්ද පවත්වනු ලැබුවා. ඉන්ධන මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් හලාවත වැල්ල ගම්මානයේ පසුගිය වසරේ පැවති උද්ඝෝෂණයක් අතරතුර ඇන්ටනි ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට පත් වුණේ පොලිස් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන්. මීට වසරකට පෙර ජීවිතක්ෂයට පත් ඇන්ටනි මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අදටත් ඔහු නොමැතිව අසරණව සිටිනවා. රස්සාවක් නෑරියටම කරගන්න ඉපැක්සෙන් ඇවිල්ලා අනිත් හොඳනාට බෝටු එන්ජිනේ දුන්නා. මට කිව්වා මේ සකරන්න මාතේ නැති නිසා බෝටු දීලා වැඩක් නෑ. ඒ වෙනුවට සල්ලි වගේ දෙන්න කියලා කිව්වා. කිව්වට අවුරුද්දක් ගිහිල්ලත් ඒක තාම මට දුන්නේ නෑ. මේ ළමයි දෙන්නව බෝඩින් කරලා මම රට යන්නයි කියලා. අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් 600කට ආසන්න පිරිසක් අවතැන් වී සිටිනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ පීඩාවට පත්ව සිටින සංඛ්‍යාව 1,34,000ක් පමණ වන බවයි. මේ වැස්ස හේතුවෙන් වගාබිම් රැසක් විනාශ වී ඇති අතර වැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ උතුරු නැගෙනහිර පළාත්වලටයි. වැස්සෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, අම්පාර හා මඩකලපු යන දිස්ත්‍රික්කවලටයි. අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 17,000කට ආසන්න ප්‍රමාණයක් ජලගැලීම් වලින් යට වී ඇති බව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා. පළවෙනි වතුරේ ගම් වතුරට එච්චර හානියක් සිදු වුණේ නැහැ. නමුත් දැන් දෙවෙනි වතුර මේ ඊයේ පෙරේදා ගහපු එකට අපිට තිබ්බ ටිකක් නැත්තටම නැති වෙලා තමයි තියෙන්නේ. මේ යායම යට වුණා. යායම දැන් බොල්ලිලා තියෙන ගුවන්. දැන් කන්න තුනක් මේ විදිහටම කැඩුනා. කිසිම කෙනෙක් මෙච්චර දවසකට ආවේ නැහැ බලන්න අපිව. අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම්වලට අමතරව බඩේරුඟු වගාවටද වැස්සෙන් හානි සිදු වුණා. පොතුවිල් හා ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අක්කර 500කට ආසන්න ප්‍රමාණයක බඩේරුඟු වගාවට හානි සිදු වුණා. ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නේ මේ අක්කර 10 ගාණක් වැඩ කරලා තියෙනවා. අපි අන්තිම අසරණ තත්ත්වෙට මේ ගොවියෝ පත් වෙලා ඉන්නේ 42ට 22කට කිලෝ එකක් ගන්නවා ඒ කට්ටිය. මේ ඉරුඟු මෙහෙන් පැලවෙලා ඒ කට්ටිය ගිනිච්චම මේ වාහන කුලිය අපි ගෙවන්න ඕන ආපහු රිටර්න් කරපුන් ඒ වාහන කුලියත් අපි ගෙවන්න ඕන. රජයේ දැන් වී වලට නියමිත මිලක් මේ හදලා තියෙනවා. දැන් ඉරුඟු යට ගැන කිසිම හැවිල්ලක් බැරිලක් නැහැ. අම්පාර දිස්ත්‍රික් ලේකම් නීල්ද අල්විස් මහතා පවසන්නේ වගහානි සම්බන්ධයෙන් ගොවීන්ට සහන ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැව් 11න් 4ක්ම වාන් දමනවා. ඒ නාච්චදුව, කලාවැව, කුරුළුවැව හා පදවියයි. ඇමිලිපිටිය චන්ද්‍රිකා වැව පිටාර ගැලීමට පටන්ගෙන තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 71කින් 35ක් පිටාර මට්ටමේ පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට වර්ෂාපතනය අඩු වෙලා හින්දා අපිට පරාක්‍රම සමුද්‍රෙත් ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කයේ දේවාහුව ජලාශයෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශයෙත් බාන්දොරටු අපිට නැවත වසන්න පුළුවන් වුණා. අද වෙනකොට ගම් වතුර තත්ත්වයේ යම් අඩුවක් පෙනෙන්න තියෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ලබන මාර්තු මාස පළමුවෙනිදා සිට අර්ධසුඛෝපභෝගී බස් සේවය අවලංගු කරන බව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසුවේ අද පෙරවරුවේ ජාතික ගමනාගමන කමිෂන් සභාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. දැන් අර්ධසුඛෝපභෝගී කියන එක නැති කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ අයගේ අනුමැතිය ඉල්ලනවා මම. අර්ධසුඛෝපභෝගී නැත්නම් අර කර්ටන් එකක් ඉල්ලගෙන අර දූවිලි ඔක්කොම ඕගොල්ලන්ගේ ඇඟ ඔක්කොගෙම හැබැයි බස් ගාස්තුව ඊට වැඩිය එකමාරක්ද වැඩි කරලා ගන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාපුවම සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් ගාස්තු. අංක 336 කොට්ටාව සිට මාළපේ දක්වා දිවෙන මාර්ගයේ ගොරහේන මන්සන්දියේ සිට මාර්ගය අලුත් වැඩියා නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් විසින් අදම මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. පාසල් ළමුන්ගෙන් මුදල් එකතු කිරීමට විරෝධය පළ කරමින් පාසල් සුරකීමේ ජනතා ව්‍යාපාරය අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. රටවටා හිරු. දකුණු අප්‍රිකානු ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ශූර ඔස්කාර් පිස්ටෝරියස් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ ඔහුට විරුද්ධව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් වීමත් සමගයි. ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා ශූර ඔස්කාර් පිස්ටෝරියස් ඔහුගේ පෙම්වතිය වන රිවා ස්ටින් කැම්ප් ඊයේ විටි තබා ඝාතනය කළා. ඒ දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියා නගරයේ පිහිටි ඔහුගේ නිවසේදී.
විදේශ මාධ්‍යයේ වාර්තා කළේ 29 හැවිරිදි නිරූපිකාවක වන රීවා ස්ටින්කැම්ප් නිවසට ඇතුළු වන අවස්ථාවේ සොරුක්‍රියයි සිතා ඉලක්ක කර පිස්ටෝරියස් විසින් අදාළ වෙඩිතැබීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් මූලික පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව මිනීමෙරුම් චෝදනා යටතේ පිස්ටෝරියස්ව අධිකරණයට ඉදිරිපත් කිරීමට එරට බලධාරීන් තීරණය කළා. ඒ අනුව ප්‍රිටෝරියා නගරයේ පිහිටි අධිකරණයට අද පිස්ටෝරියස් පැමිණියේ ඔහුගේ මුහුණ ජැකට්ටුවකින් වසාගෙනයි. අධිකරණ වෛද්‍යවරුන් පැවසුවේ රීවා ස්ටින්කැම්ගේ හිසට සහ උඩුකයට මිලිමීටර 9ක පිස්තෝලයකින් 4 වරක් වෙඩි තබා ඇති බවයි. ඔලිම්පික් තරඟාවලියකට සහභාගී වූ ප්‍රථම දෙපා අහිමි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වන්නේද ඔස්කා පිස්ටෝරියස්. පැරාලිම්පික් තරඟාවලියේදී රන් හා රෙදි පදක්කම් කිහිපයක් දිනා ගනිමින් ලෝක වාර්තාවක් තබා ඇති පිස්ටෝරියස් 2012 ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 410 වන තරඟයේ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබුවා. Hero Sports Corner. සමස්ත ලංකා පාසල් ආධුනික වයස්කාණ්ඩ පිහිනුම් තරගාවලිය අද කොළඹ සුගතදාස පිහිනුම් තටාකාංගණයේදී ආරම්භ වුණා. නමුත් එහි ගිය හිරු ක්‍රීඩා අංශයේ අපට දකින්නට ලැබුණේ විද්‍යුත් කාලගණන පද්ධතිය තාමත් අක්‍රියව පැවති අයුරුයි. සුගතදාස පිහිනුම් තටාකාංගණයේ විද්‍යුත් කාලගණන යන්ත්‍රය අක්‍රිය වී ඇති බවට අපි මුලින්ම තොරතුරු අනාවරණය කළේ පසුගිය බදාදා. අපි එහිදී පෙන්වා දුන්නේ රුපියල් මිලියන 41කට අධික මුදලක් වැය කරමින් පිහිනුම් තටාකාංගණය නවීකරණය කරන්නට බලධාරීන් පියවරගෙන තිබුණත් මෙම කාලගණන යන්ත්‍රය කෙරෙහි ඔවුන්ගේ කිසිදු අවධානයක් යොමු නොවීම පිළිබඳවයි. ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය ආධුනික වයස්කාණ්ඩ පිහිනුම් තරඟාවලිය අද දවසේදී සුගතදාස පිහිනුම් තටාකාංගණයේදී ආරම්භ කළේ මෙවැනි වාතාවරණයක් යටතේයි. දින 3ක් පුරා පැවැත්වෙන මෙවර තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500ක් පමණ එක්ව සිටිනවා. විද්‍යුත් කාලගණන යන්ත්‍රය අක්‍රියව පැවතීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාලය ගණනය කිරීම සිදුවුණේ විරාම ගටිකා භාවිතයෙන්. ළමයි දෙන්නගේ ක්ලෝස් ෆිනිෂ් එකක් තියෙනකොට ඒකේ හැට මෙහාට වෙන්න ඉඩ තියෙනවා. ඒ විසිල් එකට තමයි මේන් ඕන් වෙන්නේ. තමයි හරියට මේක ටික අතින් ඕන් වෙන්නේ නැහැ. දැන් අපි මේ බැලුවම ටයිමින් සමහරට වෙනස්. සාමාන්‍ය ඇල්ල ටච් පැඩ් එක ඇල්ලුවම ඒක ටිකෙන් ටයිමින් බලා ගන්න පුළුවන්. රෙකෝඩ් එකක් ගියාද 100%ක්. අපේ කාලේ මැනුවල් එකලේ දැන් ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රොනික වෙලා මේ වගේ තැනක ඒකක් තියෙන්න ඕනේ. සුගතදාස පිහිනුම් තටාකාංගණයේ ඇති විද්‍යුත් කාලගණන පද්ධතියට සිදු වී ඇත්තේ කුමක්ද? අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයෙන් විමසා සිටියා. 2006 සහ උළෙලට ගෙනාපු යන්ත්‍රයක්. දැන් තාක්ෂණය වැඩි වෙලා තියෙන හින්දා මේ යන්ත්‍රයටම 100%ක්ම හරියන පාර්ට්ස් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකේ ස්පෙයා පාර්ට් දිගටම තියාගන්න පුළුවන් එව්ව නෙවෙයි. ඒව බර ගානක් අලුත් එකක් ගන්න හා සමානයි සමහර කෑලි. මෙවන විට විද්‍යුත් කාලගණන යන්ත්‍රය අක්‍රිය වීම සම්බන්ධයෙන් ජාතික ජල ක්‍රීඩා සංගමය පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. එහි වාර්තාව ලබන සතියේදී සුගතදාස පාලනාධිකාරිය වෙත ලබා දෙන බවයි අක්‍රි අමීර් මහතා හිරු ක්‍රීඩාංශයට පැවසුවේ. මේ රිපෝට් එකක් දෙනවා එන සතියේ සුගතදාස ස්ටේඩියම් එකට ඒක අනුව ස්ටේඩියම් එකේ කට්ටිය තීරණයක් ගන්න වෙයි කොහොමද කරන්නේ කොහෙද ටෙන්ඩර් එකක් කරන්නේ. කෙසේ වෙතත් පිහිනුම් ක්‍රීඩාවේ හෙට දවස ජය ගන්නට පෙරදරන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවත් දින දෙකක් නවීන තාක්ෂණයෙන් තොරව තරඟ වදින්නට සිදුවනු ඇති. පාසුකම් තිබියදීත් මෙරට දරුදැරියන්ට ඒ වයින් ඵල ප්‍රයෝජන ගැනීමට බලධාරීන් ඉඩ නොතිබීම කනගාටුවට කරුණක්. ඒ මුළු ලොවම නවීන තාක්ෂණය සමග ඉදිරියට යද්දී ශ්‍රී ලංකාවට පමණක් අතීත දස්කම් දෙස බලමින් සුසුම් ලෑමට සිදුවීම හේතුවෙන් Hero Sports Corner. අදට හිරු රාත්‍රී 7න් අපි සමුගන්නවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුමතිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලියම් වන්නේ අද රාත්‍රී 9:30ට. ආයිබෝන්.